ආයුබෝවන් අදින ජාතික පාසල අධ්‍යාපන වැඩසටහන යටතේ දුවදරුවන්ට උගන්වන අදහස් කළේ ಭಾರತೀಯ සංස්කෘත නාට්‍ය කලාව පිළිබඳව අධ්‍යයන පොත් සාතිකපත්ත උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින මෙවර. මම හිතන්නේ ඔයාලා මේ වෙනකොට ඒ විෂය හැදෑරීම් කරලා පැමිණ සිටිනවා ඇති කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම ලෝක නාට්‍ය කලාව පිළිබඳව නාට්‍ය සම්ප්‍රදායන් ගණනාවක් අපිට තියෙනවා අධ්‍යයනය කරන්න. ඒ අතරින් මම හිතන්නේ ඉතාම වැදගත් වෙනවා ಭಾರತೀಯ සංස්කෘත නාට්‍ය කලාව පිළිබඳව. අපි කොහොමද ಭಾರತೀಯ සංස්කෘත නාට්‍ය කලාව පිළිබඳව අනෙකුත් නාට්‍ය සම්ප්‍රදායන් එක්ක සම්බන්ධ කරලා අධ්‍යයනය කරන්න කියන එකත් උසස් පෙළ විභාගය සඳහා සාර්ථක පිළිතුරක් ලැබීමට අපේක්ෂා කරන ඔබ එයින් ජයගත හැකි මාර්ගය මොකක්ද කියන එක මේ විශාල පරාසයක් තුළ තියෙන විශේෂ ශේෂ්ත්‍රය අපි කොහොමද මේ මොහොතේ කැටි කරගන්න කියන එක පිළිබඳව මම ඔබට උපදෙස් දෙන්නම්. මෙහිදී මම හිතන්නේ විශේෂ පෙළ විභාගයේ සඳහා ඉලක්ක කරගත්තු පාඩම් මාලාවේදී මේ සංස්කෘත නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මෙවැනි මාතෘකා පිළිබඳව අවධානයක් ඔබ වෙත යොමු කරනවා. විශේෂයෙන්ම අපි ඕනෑම නාට්‍ය සම්ප්‍රදායක් පිළිබඳව අධ්‍යයනය කරනකොට ඒ ඓතිහාසික පසුබිම පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. ඒක විශේෂයෙන්ම මම හිතන්නේ සංස්කෘත නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳව ලැබෙන ප්‍රශ්න වලට විතරක් නෙවෙයි නාට්‍ය හරං කලාව පිළිබඳව මූලික සෛද්ධාන්තික කරුණු පිළිබඳව සාකච්ඡා කරනකොටත් ඉතාම වැදගත් වෙනවා. ඒ ඓතිහාසික පසුබිම සම්බන්ධයෙන් මතවාද මොනවාද? ඒවා ඉදිරිපත් කරලා තියෙන්නේ කවුද? විශේෂයෙන් මේ මතවාදයෙන් පිළිගත් ප්‍රචලිත මතවාද මොනවද කියන කාරණා. ඒ වගේම එහි විකාශනයක් තියෙනවා. ඕනම නාට්‍ය සම්ප්‍රදායක් පිළිබඳව ගන්නකොට පැහැදිලි විකාශනයක් තියෙනවා. අපි බොහෝ විද්වතුන් පෙන්වා දීලා තිබෙනවා. ලෝකේ සෑම නාට්‍ය සම්ප්‍රදායක්ම බිහිවීමේදී ආගමික මූලයක් තිබුණයි කියලා. අපි ඒකට පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ සංස්කෘත නාට්‍ය සම්ප්‍රදායේ පැහැදිලි විකාශනයක් තියෙනවා. ඒ විකාශනයේ විවිධ අවස්ථා සහ ඒ සම්බන්ධ ඉදිරිපත් වෙලා තියෙන මතවාද පිළිබඳ ඔබ පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. ඒ හැරෙනකොට අපිට වැදගත් වෙනවා සංස්කෘත නාට්‍ය කලාවේ ස්වර්ණමය අවධියක් තිබෙනවා. විශේෂයෙන්ම විද්වතුන් පෙන්වා දෙනවා පළවෙනි සහ 10 වන සියවස් අතර කාල පරිච්ඡේදය තුළ තමයි මේ නාට්‍ය කලාව බෙහෙවින් පැතිර ගියේ. විශේෂ නාට්‍යකරුවන් රසක් බිහි වෙනවා. ඒ වගේම එහි පරිහානිගත තත්ත්විකුත් දකින්න පුළුවන්. ඒ වගේම මේ සෑම නාට්‍යකරුවෙක් පිළිබඳවම ඔවුන් විසින් රචිත කෘති පිළිබඳ නාට්‍ය කෘති පිළිබඳව පැරණි සංස්කෘත නාට්‍ය කෘති පිළිබඳවත් අපි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිර්මාණවල තියෙන අන්තර්ගතයන්, ඒවා තියෙන ආකෘතික ලක්ෂණ, රංග ශෛලිය පිළිබඳවත්, ඒ කතාපුවත්, ඒ චරිත නිරූපණය පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් විභාගයට සූදානම් වෙන්න ඔබලාට අත්‍යවශ්‍ය වෙයි කියලා මම හිතනවා. ඉන් අනතුරු අපි සාකච්ඡාවට වාජනය කරන්න උත්සාහ කරන්නේ ඉතාම වැදගත්ම විෂය මාතෘකාවක්. මොකද ඕනෑම නාට්‍ය සම්ප්‍රදායක් සම්බන්ධයෙන් එහි බිහිවීමේ සිට එහි විකාශනය වීම, එහි ස්වර්ණමය අවධිය දක්වා අවධානය යොමු කරන විට න්‍යායික පදනමක්, එහෙම නැත්නම් අපි කියනවා සෛද්ධාන්තික පදනමක් තිබෙනවා. ඒ නාට්‍ය කලාවට අනන්‍ය වූ ලක්ෂණ වගේම පොදු ලක්ෂණක් තියෙනවා. අපි ග්‍රීක නාට්‍ය කලාව සම්බන්ධයෙන් සංසන්දනාත්මක ගත්තොත් සංස්කෘත නාට්‍ය කලාවේ ඊට අනන්‍ය වූ න්‍යායාත්මක පදනමක් තියෙනවා. ඉතින් මේ පදනම නාට්‍ය විචාරකයන් විසින් හෙළි කරලා තියෙනවා. විශේෂයෙන් මම හිතන්නේ ඔයාලා ග්‍රීක නාට්‍ය කලාව සම්බන්ධයෙන් අධ්‍යයනය කරනකොට ඇරිස්ටෝටල් විසින් රචිත කාව්‍ය ශාස්ත්‍රයේ කෘතිය ග්‍රීක නාට්‍ය අධ්‍යයනයේදී න්‍යායාත්මක පදනමක් හැටියට අපි තෝරා ගන්නවා. ඒ වගේම ಭಾರತೀಯ සංස්කෘත නාට්‍ය කලාව සම්බන්ධයෙන් ඉතාම වැදගත්ම න්‍යායාත්මක කෘති හැටියට සැලකන්නේ භාරතමුනිවරයා විසින් රචිත නාට්‍ය ශාස්ත්‍රය. ඊට අමතරව ධනංජය පඬිවරයාගේ දසරූපේ වැනි කෘතීන් වැදගත් වෙනවා. ඉතින් මේ න්‍යායාත්මක පදනමෙන් වියුක්තව නැත්නම් න්‍යායාත්මක පදනමෙන් තොරව අපිට සංස්කෘත නාට්‍ය කලාව පිළිබඳව ශාස්ත්‍රීය පිළිතුරක් ලියන්නත් බෑ, පැහැදිලි අවබෝධයක් ලබා ගන්නත් බෑ. ඒ දැනුම තවත් කෙනෙකුට ප්‍රකාශ කරන්නත් බෑ. මොකද මේ සියලුම පැරණි නාට්‍ය සම්ප්‍රදායන් පදනම් වෙලා තියෙන්නේ න්‍යායාත්මක පදනමක් මත. ඒවා අධ්‍යයනය කිරීම තුළින් තමයි විභාගයට ලැබෙන ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරක් ලැබෙන්නේ. ඒ අවධානය යොමු කරපු විෂය මාතෘකාව වඩාත් සාර්ථකව පිළිතුරක් ලියන්න ඉතාම වැදගත් වෙනවා. මොකද අපිට පැරණි නාට්‍ය සම්ප්‍රදායන් පිළිබඳව අධ්‍යයනය කරනකොට තිබෙන මූලාශ්‍ර තොරතුරු ගත්තාම නාට්‍ය නිර්මාණ නැත්නම් පෙළ ඉතාම වැදගත් වෙනවා.
දැන් සංස්කෘත නාට්‍ය කලාව සම්බන්ධයෙන් අධ්‍යයනය කරනකොට අපි කලින් දක්වන්නට උත්සාහ කරපු නාට්‍ය කරුවන්, ඒ කියන්නේ පළවෙනි සියවසේ ඉඳලා 10 වෙනි සියවස දක්වා සංස්කෘත නාට්‍ය කරුවන් විසින් රචිත, එයිනුත් සුවිශේෂ නාට්‍ය කරුවන් දෙදෙනෙක් අපිට හමු වෙනවා. කාලිදාස, ශ්‍රී හර්ෂදේව වැනි නාට්‍යකරුවන්. මෙන්න මේ නාට්‍යකරුවන්ගේ කෘති භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ න්‍යායික කරුණු පදනම් කරගෙන ඒ න්‍යායික කරුණු වලින් පිට නොපැන සමහර නාට්‍යකරුවන් එවෙන් මද දුරක් ඈත් වෙන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම සුද්‍රගේ මැටිකරත් වගේ නාට්‍ය වුණත් ඒ මූලික සෛද්ධාන්තික කරුණු වලින් පිටපණින්නේ නැහැ. මම දැන් රත්නාවලි වගේ නාට්‍යයක් ගත්තාම ශ්‍රී හර්ෂදේවයන්ගේ මේ නාට්‍ය සම්පූර්ණයෙන්ම භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රය එන න්‍යායික කරුණු පදනම් කරගන්නවා. ඒ නිසා අපිට මේ සෑම පිළිතුරක්ම ලියන්න යන අවස්ථාවක මේ න්‍යායික කරුණු ගලප ගන්න මේ නාට්‍ය පෙළ ඇසුරෙන් නිදර්ශන අවශ්‍ය වෙනවා. ඒ නාට්‍ය පිටපත් ඇසුරෙන් නිදර්ශන සපයා ගැනීම සාර්ථක වෙනවා නම් ඒ පිළිබඳ අවබෝධයක් ඔබට තිබෙනවා නම් විභාගයට පෙර ඒ පිළිතුර තාම හොඳ විශිෂ්ට පිළිතුරක් බවට පත් වෙනවා නොඅනුමානයි. ඒ නිසා අපිට මේ නිර්දිෂ්ට නාට්‍ය පෙළ ඇසුරෙන් රසාස්වාදය සහ විචාරය ඒ සම්බන්ධයෙන් ආදර්ශ හනුමාන් ප්‍රශ්න සාකච්ඡා කිරීම වැඩසටහනේ ඉදිරියේදී සිදු වෙනවා. අද දිනම මේ නාට්‍ය කලාව සම්බන්ධයෙන් සංස්කෘත නාට්‍ය කලාව සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු විෂය මාතෘකා කිහිපයක් අනුපිළිවෙලින් සාකච්ඡා කිරීමට අපි උත්සාහ කරමු කියලා මම ඔබ සියල්ලටම ආරාධනා කරනවා. හොඳයි, බලමු සංස්කෘත නාට්‍ය කලාව සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට සංස්කෘත නාට්‍ය කලාව ලිඛිත ඉතිහාසයක්, ලිඛිත සාහිත්‍යයක් ඇති ලෝකේ තුන්වෙනි නාට්‍ය සම්ප්‍රදාය හැටියට හඳුන්වනවා. ඒ කියන්නේ ග්‍රීක නාට්‍ය සම්ප්‍රදායෙන් හා සමකල හැකි. ඒ වගේම ග්‍රීක නාට්‍ය කලා සම්ප්‍රදායට අනන්‍ය වූ ලක්ෂණ වගේම සංස්කෘත නාට්‍ය කලාවට අනන්‍ය වූ ලක්ෂණ තිබෙන නාට්‍ය කලා සම්ප්‍රදායක් හැටියට සංස්කෘත නාට්‍ය කලාව දෙවෙනි වන්නේ කාල නිර්ණායකව. නැත්නම් කාල වකවානුව දෙවෙනි වන්නේ හෝ තෙවෙනි වන්නේ ග්‍රීක හා රෝම නාට්‍ය සම්ප්‍රදායට පමණයි. එහෙමනම් අපි දැනගන්න ඕනේ ඔබට කෙටි ප්‍රශ්නයක් ලැබෙන්න පුළුවන්. සංස්කෘත නාට්‍ය කලාව බිහි වුණු වකවානුව ගැන කතා කරන්න පුළුවන්. ඒ නිසා ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස සහ 10 වෙනි සියවස දක්වා අතර කාලය තමයි සංස්කෘත නාට්‍ය කලාවේ ස්වර්ණමය අවධියක් හැටියට දකින්න ලැබෙන්නේ. ඒතර අපි අවධානය යොමු කළ යුතු වැදගත් කාරණයක් තමයි නාට්‍ය කලාවේ ප්‍රභවය පිළිබඳව කාරණා. දැන් මෙතෙන්දී අපිට දකින්න පුළුවන් සංස්කෘත නාට්‍ය කලාවේ ප්‍රභවය පිළිබඳ මතවාද රාශියක් තියෙනවා. සංස්කෘත නාට්‍ය කලාවේ ප්‍රභවය පිළිබඳ මතවාද රාශියක් තියෙනවා. ඒ ප්‍රභවය සම්බන්ධයෙන් ಭಾರತೀಯ විචාරකයන් විතරක් නෙවෙයි වැඩි අවධානයක් යොමු කරනවා. ඔබ මේක හොඳින් අවධාරණය කරගන්න, වැඩි අවධානයක් යොමු කරනවා අපරදිග විචාරකයන්. උදාහරණයක් ගත්තොත් බිරිඩෙල් කීත්, ෆිෂල්, හර්ටල්, වොන් ෂෝඩර් මෙවැනි විචාරකයන්ගේ මතවාද අපිට ඉතා වැදගත් වෙනවා සංස්කෘත නාට්‍ය කලාවේ ප්‍රභවය සම්බන්ධයෙන් යමක් කරුණු ප්‍රමාණයක් ඔබේ පිළිතුරු එකතු කරගන්න අවශ්‍ය වෙන විට. ඒක සංස්කෘත නාට්‍ය කලාව මුල් අවදියේ කොයි ආකාරයෙන් තිබුණාද කියලා පැහැදිලි කරන්න අපිට පැහැදිලි තොරතුරු සහ මූලාශ්‍ර බොහොම අඩුයි. ඒ වුණත් අපිට මේ දැනට තිබෙන පෙරදිග සහ අපරදිග විද්වතුන්ගේ මතවාද, විශේෂයෙන්ම සාහිත්‍යමය මූලාශ්‍රත්, විශේෂයෙන්ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රත්, අපි එන්නදී කියන්නේ විශේෂයෙන්ම දැන් ග්‍රීකයේ අපිට නාට්‍ය රංගමඩලක් හම්බ වෙනවා. ඒ සංස්කෘත නාට්‍යයක් රඟ දැක්වූ ආකාරය පිළිබඳ මතවාද බොහොමයක් තියෙනවා. අපිට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර හමු වෙන බොහොම අඩුයි. ඒ වුණත් අපිට නාට්‍යකරුවන්, නාට්‍ය පිටපත්, ඒ නාට්‍ය පිටපත් වල අන්තර්ගතයට ගියාම ඒවා කියවනකොට සංස්කෘත නාට්‍යයක් ඉදිරිපත් කළ දෙන රංග ශෛලිය, ඒ සමාජ තත්වය, කාලින සමාජ විවරණයක් තියෙනවද ආදි වශයෙන් සංස්කෘත නාට්‍ය කලාවේ විශේෂතා හඳුනා ගන්නත් පුළුවන්. ප්‍රභවයක් තිබුණා කියන එකත්, නාට්‍ය සම්ප්‍රදායක් තිබුණා කියන එකත් කරුණු සොයා ගන්න පුළුවන්. ඒ නිසා අපේ අවධානය මෙවැනි ප්‍රශ්නකදී යොමු වන්නේ පෙරදිග අපරදිග මතවාද පිළිබඳ අවධානයක් යොමු කරමින් මෙන්න මේ ප්‍රධාන කරුණු කාරණා කිහිපය ඔස්සේ අපිට පිළිතුරක් සපයන්න පුළුවන්. ඇතමුන් මේක ආගමික හා ලෞකික ප්‍රභවයේ හැටියට කරුණු දෙකක් ඉදිරිපත් කරනවා. ඒ වුණත් මේ ත්‍රිවිධාකාර සංකල්පයක් හැටියට මේ අදහස් තුන ಭಾರತೀಯ
සංස්කෘත නාට්‍ය කලාවේ ප්‍රභවය සම්බන්ධයෙන් වැදගත් කාරණා හැටියටත් මේ කරුණු පිළිබඳ දල අවබෝධයක් හෝ ලබාගෙන පිළිතුරක් සැපයීම ඉතා නිවැරදි. අපි බලමු ඒක සමස්තයක් හැටියට නැත්නම් ඒ සමස්ත කාරණා අපි හකුලුවා දක්වන්නේ කොහොමද කියන එක ප්‍රශ්නකට පිළිතුරක් ලියන ආකාරයත් එක්ක මේ දේශනේ සමහර තැන් මම ඔබට අවබෝධ කරගන්න දෙන්න උත්සාහ කරනවා. දැන් බලන්න දැන් මේ දල අදහස කීපයක් ඔයාලට ගන්න පුළුවන් සංස්කෘත නාට්‍ය කලාවේ ප්‍රභවය සම්බන්ධයෙන් ප්‍රධාන මතවාද කිහිපයකට මේක බෙදා වෙන් කරනවා. ප්‍රධාන මතවාද කිහිපයකට බෙදා වෙන් කරනවා. හඳා බලන්න මුලින්ම තියෙනවා වෛදික යුගයේ ග්‍රන්ථ වලින් හා පුද පූජා වලින් ලැබෙන සාක්ෂි පදනම් කරගත් මතවාද. දැන් වෛදික යුගය කියලා කියන්නේ ಭಾರತೀಯ සංස්කෘත සාහිත්‍ය ඉතිහාසයේ වීර කාව්‍ය යුගයට పూర్වයෙන් ඒ කියන්නේ මුල්ම යුගයන්. ඉතින් මේ වෛදික යුගය සම්බන්ධයෙන් ගත්තහම බටහිර විද්වතුන් පෙන්වා දෙනවා මේ වෛදික සාහිත්‍යයට අයත් වේද 4ක් තියෙනවා. මොකද අපි නාට්‍ය වේදය කියලා කියන්නේ 5 වෙනි වේදය. ඒතර අපිට මතක තියෙන්න ඕනේ මේ රික්, යජුර්, අතර්වණ, සාම කියන වේද සහ නාට්‍ය වේදයත් එක්ක ගත්තහම ඒ වේද 4ක් නාට්‍ය වේදේ බිහි කරන්න ඉවහල් වෙනවා. ඊට අමතරව මේ වේද යුගයේ තිබුණු පුද පූජා විදීන් තියෙනවා. ඒක ඉතාම වැදගත් වෙනවා. මොකද ඔයාලා දැනගන්න ඕනේ ලෝකේ සෑම නාට්‍ය සම්ප්‍රදායක්ම බිහිවීමේදී ඒ නාට්‍ය සම්ප්‍රදායන් කෙරෙහි අභිචාර හා යාතු කර්ම වල බලපෑමක් තිබුණා. අපි ඉංග්‍රීසියෙන් කියන රිචුවල්ස් කියලා. දැන් අපේ ශාන්ති කර්ම, යාතු කර්ම, පූජා කර්ම කියන වගේම මානව ඉතිහාසයේ මේ විවිධ කාල පරිච්ඡේදවල මානවයා විසින් තමන්ගේ විවිධ අරමුණු සඳහා sannivedanaය, ජීවනෝපාය සහ වෙනත් ඇදහිලි විශ්වාස මත පදනම් කරගෙන ඔවුන් කිසියම් අනුහසක් බලාපොරොත්තු වේ ආදී කරුණු කාරණා රසක් මූලික කරගෙන පවත්වන ලද වත්පිළිවෙත් තිබුණා. මෙන්න මේ වත්පිළිවෙත් වල නාට්‍යමය ලක්ෂණ තිබෙනවා කියන විශ්වාසයක් සමාජ හා මානව විද්‍යාඥයන් පෙන්වා දීලා තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ මුල් යුගයේ දැන් වෛදික යුගය ಭಾರತೀಯ නාට්‍ය කලාව සම්බන්ධයෙන් වැදගත් වෙන්නේ අපරදිග විද්වතුන් පෙන්වා දෙනවා මේ වේද සාහිත්‍යයේ තුලත් මේ පූජා විදීන් හැටියට පවත්වන සෝමයාගය, මිලදී ගැනීමේ උත්සවය, ඊළඟට සෝමයාගය, මහා වෘත පූජාව, අශ්වමේධ යාගය වැනි පුද පූජා සම්බන්ධයෙන් අධ්‍යයනය කර බලනකොට නාට්‍යයකට සුදුසු නැත්නම් නාට්‍යයක තිබිය යුතු ඇතැම් ලක්ෂණ තිබුණයි කියලා පෙන්වා දෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් මහා වෘත පූජාව පැවැත්වුවේ ප්‍රජනනය සහ ශාස්ත්‍රීයත්වයේ මූලික කරගෙන. මම හිතන්නේ ඒක ඔයාලට ಭಾರತೀಯ සමාජයේ බොහොම කිට්ටුයි ලාංකීය සමාජයත් එක්ක. ඒක අවබෝධ කරගන්න හරි පහසුයි. මොකද අපේ කොහොඹාකංකාරී අපේ උඩරට පහතරට සීළු යාතු කර්ම කෙරේ අවධානය යොමු කරනකොට එහෙම නැත්නම් අපේ ඊටත් පූර්ව යුගවල තිබ්බ ඇදහිලි විශ්වාස සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට මෙන්න මේ ලෝකේ සෑම රටකටම පොදු වෙච්චි සෑම මානව සමාජයේ සෑම මූලික මානව සමාජයකම ඒ කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ වෙන්න පුළුවන්, කෘෂි කාර්මික සමාජයක් තිබුණු ගැමි සමාජ ක්‍රමයෙන් වෙන්න පුළුවන්. අද වර්තමානයේ අපි හිතනකොට අපිට ගැටලු සහගත බවක් පෙවුනත් අපි දැනගන්න ඕනේ තාමත් මේ ගැමි සමාජ මට්ටමින් පිරිමැසුණු ඒ ගැමි කලාවන් පුද පූජා විදීන් තියෙනවා. ඒ නිසා අපිට හරි පහසුයි ඉන්දියාවේ ಭಾರತයේ නාට්‍ය කලාවේ ප්‍රභවයත් එක්ක මේ නාට්‍යයක තිබිතු මූලික ලක්ෂණ. ඒ කියන්නේ අනුකරණය, සමාරෝපය, අභිනය භාවිතය ආදී කොටස් ගණනාවක් මේ සෛද්ධාන්තික ලක්ෂණ නැත්නම් මේ නාට්‍ය කලාවට ආවෙනික ලක්ෂණ ගණනාවක් මේ තුල තිබුණා. මම නැවතත් මතක් කරන්නම් මහා වෘත පූජාවේදී මේ ස්ත්‍රීන් විසින් මේ සූර්යාගේ නැත්නම් මේ ගින්නේ නැත්නම් මේ තාපයේ නිවන්න කලගෙඩි අරගෙන ඒ ගිනිමැල වටේ නැටුවයි කියලා කියනවා. ජල බඳුන් අරගෙන රටාවකට ඕන් රංගේ යෙදුණයි කියලා කියනවා. මෙතන නාට්‍යයක් කරන්න නෙවෙයි අතරම තිබුණේ. මේ ඉතිහාසය තුල යම්කිසි පූජා විදි ක්‍රමයක් තුල අර අනුකරණ ලක්ෂණ තිබුණා.
ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ඉතාම වැදගත් කෘති ගණනාවක් තියෙනවා ඔයාලට කියව ගන්න. විභාගය සඳහා වැදගත්ම කරුණු කාරණා හැටියට පෙළ ගස්සන්න පුළුවන් අපරදිග විද්‍යුතුන් පමණයි මම හිතන්නේ මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නේ. අර මම කලින් සඳහන් කරපු මම හිතන්නේ විශේෂයෙන්ම ඔයාලට කියවන්න ඕන කෘතියක් තියෙනවා මහාචාර්ය ජයදේව තිලසිරි මහත්මයාගේ, මහාචාර්ය වෝල්ටර් මාර්සිංහ මහත්මයාගේ, මහාචාර්ය එම්.එච්. චුනරි මහත්මයාගේ මේ කෘතිවල ඒ වගේම මහාචාර්ය සරච්චන්ද්‍ර මහත්මයාගේ සිංහල ගැමි නාටකේ පවා මේ පිළිබඳව සංක්ෂිප්තව තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔබලා ඒවා අධ්‍යයනය කර බලන්න. ඒතර ඔබලාට මේ කාරණේ හමු වෙයි. ඒ කාරණේ හමු වෙනකොට ಭಾರತೀಯ සංස්කෘත නාට්‍ය කලාව සම්බන්ධයෙන් අපරද විද්වතුන් පෙන්වා දෙන මේ අදහස ඔබගේ සැලකිල්ලට අවධානයට යොමු වෙනවා කියලා කියන්නේ විභාගය සඳහා සාර්ථක නිවැරදි විශ්වාසදායක ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. අපි ඊළඟ කාරණේ යොමු කරොත් අවධානය එහි පැහැදිලිව තියෙන්නේ මේ ಭಾರತೀಯ නාට්‍ය කලාවේ ප්‍රභවය පිළිබඳව ಭಾರತයෙන්ම පැන නැගුණු අදහසක්. ඒ කියන්නේ අපරදිග විද්වතුන්ගේ මතවාද වලට වඩා පැහැදිලිව වෙනස් වූ මතවාදයක්. ඒක බ්‍රහ්ම නිර්මිතයක්. නැත්නම් දේව නිර්මිතයක් හැටියට නාට්‍ය කලාව හඳුන්වා දීලා තිනවා. දැන් ඔබට මම කලින් සඳහන් කළා ආගමික ප්‍රභවය, දිව්‍යමය ප්‍රභවය සහ ලෞකික ප්‍රභවය. දැන් බලන්න අපි මේ කොටස් ටික ආදේශ කරගන්නත් ඕනේ ඒ තැන් වලට. ආගමික ප්‍රභවයක් තියෙනවා. දැන් අපි ඍග්වේද, යජුර්වේද, අථර්වණ, සාම වේද සහ මේ වත්පිළිවෙත් වල තිබුණු දේවල්, මහාවෘත පූජාවේ දේවල් අපිට යොදා ගන්න පුළුවන් මේක ආගමික ප්‍රභවය හා සම්බන්ධ කාරණයක් ඇදිලා පෙළගස්සන්න පුළුවන්. දැන් අපිට තාම නිවැරදිව අවබෝධ වෙනවා දිව්‍යමය ප්‍රභවය කියන තැනදී මේ මහා බ්‍රහ්මයා විසින් නාට්‍ය වේදයේ පිළිබඳව නිර්මිතය පිළිබඳව තිබෙන කාරණා ප්‍රචලිත මතය හැටියට තවත් එක් මතවාදයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක හරි පහසුයි ඔබට තේරුම් ගන්න. ඒක අඩංගු වෙන්න ඕන ප්‍රධාන කාරණා ටික තමයි ඔබට දැන් මේ පෙනෙන්න සලස්වලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ මහා බ්‍රහ්මයාගෙන් ඉල්ලීමක් කරනවා දෙවරුන් ලෝවැස්සන්ගේ හිතසුව පිණිස විනෝදාස්වාද මාධ්‍යයක් සකස් කළ යුතුයි කියන එක. එහි ප්‍රතිඵලයක් ලෙස මහා බ්‍රහ්මයා කල්පනා කරනවා ඒ දෙවි දේවතාවුන් කැඳවලා නාට්‍යයට අදාළ වෙන නාට්‍ය වේදයක් නිර්මාණය කරන්න අවශ්‍ය වෙන මූලිකාංගයන් ලබා ගන්නවා. කොහෙන්ද ලබා ගන්නේ? දැන් ඍග්වේදයෙන් දෙබස් පාඨය, සාමවේදයෙන් ගීතය, යජුර්වේදයෙන් අනුකරණාත්මක නැටුම්, අථර්වවේදයෙන් රස. දැන් බලන්න මේ ಭಾರತೀಯ සංස්කෘත නාට්‍ය කලාවේ මූලිකාංග ගත්තාම මේවත් එක්ක හරි සාම්‍යයක් දිස් වෙනවා. ඊළඟ රංග පීඨය පිළිබඳව මේ පස්වෙනි වේදය පිළිබඳව නැත්තම් මේ දිව්‍යමය ප්‍රභවය පිළිබඳ තොරතුරු ඇතුළේ අපිට හමු වෙනවා විශ්වකර්ම දේව පුත්‍රයා විසින් සහනෙකුත් දේවරුන්ගේ සහායෙන් ඒ රංග ශාලාවක් රංග පීඨයක් අවශ්‍යයි. ඒක සකස් කරගන්න උපදෙස් ගත්තයි කියලා. ඊළඟට මේ නර්තනයත් නාට්‍යයත් එක්ක අති සමීප සම්බන්ධයක් තියෙනවා. අධ්‍යතනයේ ප්‍රාසංගික කලා the performing arts කියලා අපි හඳුන්වන විෂය හුදකලා විෂයක් නෙවෙයි. නර්තනය, නාට්‍ය, සංගීතය කියන මේ විෂය ත්‍රයම සම්බන්ධ විෂයක් හැටියට වර්තමානයේ අපි හඳුන්වනවා. ඒතර බලන්න ඔයාලට ප්‍රාසංගික කලාව කියන අර්ථ නිරූපණය කරන්න ගියාම ඔයාලගේ ප්‍රශ්න පත්‍ර මම හිතන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඇතැම් කෙටි ප්‍රශ්නවලදී ඇතැම් විභාගගත ප්‍රශ්නවලදී ප්‍රාසංගික කලාවේ මූලික ලක්ෂණ මොකක්ද කියලා අහනවා. ඒ ප්‍රාසංගික කලාවක් තිබුණයි කියලා අපිට කියන්නත් පුළුවන් අවස්ථා තියෙනවා මේ නාට්‍ය කලාවත් එක්ක සම්බන්ධ කරලා. ඊට පස්සේ මේ නර්තනය සම්බන්ධයෙන් ගත්තාම තාණ්ඩව හා ලාංඡන නර්තනයෙන් ඒ උපවත් කරා කියලා කියනවා. දැන් බලන්න මේ සියල්ලම එකතු කරලා අවසානයේ මොකද්ද මේ සිව් වැදෑරුම් අභිනයෙන් මේක විස්තර කරලා නාට්‍ය වේදය මනුෂ්‍ය ලෝකයට ගේන්න පවරන්නේ කාටද? භරත මුනිවරයාට. අන්න බලන්න සෛද්ධාන්තික ලක්ෂණේ නේද? එහෙමනම් අපිට ಭಾರತೀಯ සංස්කෘත නාට්‍ය කලාව ඊටම ආවේනික වූ ලක්ෂණ වලින් යුක්තයි කියලා කියන්නේ අපි ඇයි? මේ ಭಾರತೀಯ නාට්‍ය කලාවේ පස්වෙනි වේදයේ හැටියට නාට්‍ය ප්‍රභවය පිළිබඳව ඓතිහාසික තොරතුරු සාකච්ඡා කරලා බලනකොටත් ඒ වගේම අදත් අපිට ඒක පෙරදිග සෞන්දර්ය විද්‍යාවේ පියා හැටියට සැලකෙන
සෞන්දර්ය පිළිබඳව කරන මූලික විචාර ග්‍රන්ථයක් හැටියට සැලකෙන නාට්‍ය ශාස්ත්‍රය කොතරම් අපිට නාට්‍ය කලාවට විතරක් නෙවෙයි අනිකුත් සියලුම කලාවන්ට වැදගත් වෙනවා එහි න්‍යායාත්මක පසුබිම් අවධානය කරන්න. ඉතින් නාට්‍ය ශාස්ත්‍රය කියලා කියන්නේ නාට්‍ය කලාව හදාරන විතරක් නෙවෙයි නාට්‍ය කලාව නිර්මාණයට ප්‍රවේශ වෙන ඒ අයට රචකයන්ට නිෂ්පාදකයන් උපදෙස් ග්‍රන්ථයක් හැටියට දෙන්නේ. දැන් බලන්න ಭಾರತයෙන් එහෙම වෙනකොට ඔයාලට පේනවා දැනෙනවා ග්‍රීක නාට්‍ය කලාව හදාරන මොකද වෙන්නේ? ග්‍රීක නාට්‍ය කලාව අධ්‍යයනය කරනකොට අපිට පේනවා ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයෙන් පරිබාහිරව ග්‍රීක නාට්‍යයක ට්‍රැජඩි නාට්‍යයක ලක්ෂණ අපිට ලියන්න බෑනේ. අග්‍රගණ්‍ය හෝ පරමාදර්ශී ග්‍රීක ට්‍රැජඩියක් හැටියට සොෆොක්ලීස්ගේ ඊඩිපස් රජ නාට්‍යයේ තියෙන විශේෂතා අපි සාකච්ඡා කරනවා න්‍යායාත්මකව ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයේන කරුණු අනුව. එමනම් බලන්න ಭಾರತೀಯ නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳව අධ්‍යයනය කරනකොට කාව්‍ය ශාස්ත්‍රයත් නාට්‍ය ශාස්ත්‍රයත් අතර සමානතා තියෙනවා. සාම්‍ය ලක්ෂණ තියෙනවා. ඒ වුණත් මේ විෂය හදාරනකොට ඒ විෂයට අදාළ නාට්‍ය ශාස්ත්‍රයේ තියෙන න්‍යාය කරුණු පිළිබඳ අවබෝධයකින් තොරව අපිට පිළිතුරක් ලියා ගන්න බෑ. ඊට අමතරව හර්ටල් ෆ්‍රිෂල් වැනි විද්වතුන් බටහිර විද්වතුන් පෙන්වා දෙන ඉතා වැදගත් මතයක් තමයි සංස්කෘත නාට්‍ය කලාවේ ප්‍රභවය පිළිබඳව ලෞකික නැත්නම් ජන හා ලෞකික ප්‍රභවයක් තිබුණා කියලා කියනවා. ඒක ඉතාම වැදගත් වෙන කාරණයක්. ඒ ලෞකික ප්‍රභවය කියන්නේ මේ ආගමික හෝ දිව්‍යමය ප්‍රභවයෙන් වෙනස් මතවාදයක්. ඔහු මේ මතය පැහැදිලි කරන්න ඉදිරිපත් කරන කාරණා ගණනාවක් තියෙනවා. ඒ කාරණා ගණනාවක් අතරින් ඉතා කෙටි කාරණා කීපයක් මම මෙහිදී පැහැදිලි කරනවා. ඔවුන් පෙන්වා දෙනවා ಭಾರತೀಯ සමාජය තුළ අතීතය තුළ මේ ඡායා නාටක, රූකර නාටක තිබුණයි කියලා. ඒ වගේම ඔවුන් කියනවා මේ නාටක මෙහෙवला තියෙන, මේ නාටක ඉදිරිපත් කළා තියෙන සූත්‍රධාර කියලා කියන්නේ. දැන් බලන්න සංස්කෘත නාට්‍යයක පූර්ව රංගයේදී අපිට හමු වෙන මේ චරිතය. ಭಾರತ මුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ සූත්‍රය දරන්න, නූල් නටවන්න නේ බන් සූත්‍රධාර කියන ප්‍රශ්නේ කෙටි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සූත්‍රධාරගේ කාර්යභාරය ඔයාලගෙන් අහන්න පුළුවන්. ඒතර ಭಾರತೀಯ නාට්‍ය ඉතිහාසය හදාරනකොට මේ භූමිකාව ඉතා වැදගත් වෙනවා. ඔහුගේ ඉතිහාසයක් තියෙනවා. ඒතර මේ වගේ ප්‍රශ්නයක් ආවොත්, රචනාමය ප්‍රශ්නයක් ආවත්, කෙටි ප්‍රශ්නයක් ආවත්, එහි උත්පත්තිය නැත්නම් එහි ප්‍රභවයත් එක්කම අපිට ලියන්න පුළුවන්. එහෙනම් මේ සූත්‍රධාර කියන චරිතය තමයි මේ රූකර නැටුවේ කියලා කියනවා. ඒ නිසා මම හිතන්නේ ඔයාලට දැන් මේ පැහැදිලි වෙනවා ඇති මේ කරුණු කාරණා මෙපමණකින් ඔබට සෑහීමකටපත් වෙන්න බෑ. ඊට අදාළ මේ පොත්පත් පරිශීලනය කරලා පිළිතුරක් ලිවීමේදී ඊටාම නිවැරදිව ඊටාම ඉක්මනින් ඒ කාල කළමනාකරණය කරගෙන පිළිතුරක් ලිවීමේදී මේ කරුණු ඔස්සේ පෙළගස්සපුවාම ඔයාලට ඒට අදාළ විද්වතුන්ගේ මතවාද ඉදිරිපත් කරාම සාර්ථක පිළිතුරක් ලැබෙන්න පුළුවන්. දැන් ඊළඟ අපේ අවධානයේ සංස්කෘත නාට්‍ය කලාව හා ග්‍රීක නාට්‍ය කලාව අතර ප්‍රභේද වෙනසක් තියෙනවද? ඔව් ඊටම වැදගත් ප්‍රශ්නයක් මේ දරුවෝ යොමු කළේ. දැන් බලන්න ග්‍රීක නාට්‍ය සම්ප්‍රදාය බටහිර ලෝකයේ නැත්නම් අපරදිග ලෝකයේ බිහි වෙන ඊටාම විශිෂ්ට නාට්‍ය සම්ප්‍රදායක්. අපි කියනවා අපරදිග සෞන්දර්ය විද්‍යාවේ නැත්නම් අපරදිග කලාවේ තොටිල්ල හැටියට සලකන්නේ. අපරදිග කලාවේ නිජ භූමිය හැටියට සලකන්නේ. නාට්‍ය විතරක් නෙවෙයි සියලු කලාවන් සම්බන්ධයෙන්. ඒතර ಭಾರತೀಯ නැත්නම් පෙරදිග කලාවේ මූලාරම්භය එන්නේ අපිට ಭಾರತ මුනිගේ නාට්‍ය ශාස්ත්‍රය හරහා තමයි අපිට ලැබෙන්නේ විචාරාත්මක න්‍යායාත්මක සෞන්දර්ය විද්‍යාව පිළිබඳව කලාව පිළිබඳව තොරතුරු හැදෑරීමක් තියෙනවා. ඊට පූර්ව ඉතිහාස යුගවලත් තියෙනවා. දැන් ඔය ප්‍රභවය සම්බන්ධයෙන් මම කලින් මතක් කරා ලෝකයේ සෑම නාට්‍ය සම්ප්‍රදායකම ප්‍රභවය සිදුවීම සම්බන්ධයෙන් බොහෝ විද්වතුන් දක්වන මතවාදයක් තමයි ආගමික මූලයකින් නාට්‍ය ප්‍රභවය වුණා කියන එක. දැන් ග්‍රීක නාට්‍ය කලාවේ ප්‍රභවය සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරිපත් වෙලා තියෙන මතවාද ගත්තාම ඒක ග්‍රීක දේව චින්තනයත් එක්ක සම්බන්ධයි. විශේෂයෙන්ම ග්‍රීකයේ තිබුණු ජන ආගමික යාතු කර්මත් එක්ක සම්බන්ධයි.
මේ යාතු කර්මය සම්බන්ධ වෙන්නේ ග්‍රීකයේ බහුතරයක් ඇද වූ දියොනීසියස් ඩයනීසියස් කියන දෙවියන්. ඒ දෙවියන් සශ්‍රීකත්වයට, සෞභාග්‍යයට, කාමයට, සුරාවට, එතකොට කෘෂිකර්මයට සම්බන්ධ දෙවි කෙනෙක්. දැන් බලන්න එහෙමනම් ග්‍රීක නාට්‍යයේ ප්‍රභවයේ අනන්‍යතාවයක් තියෙනවා. සංස්කෘත නාට්‍ය කලාවේ ප්‍රභවයේ අනන්‍යතාවයක් තියෙනවා. හැබැයි මූලය ගත්තාම ඔබ නගපු ප්‍රශ්නෙට පිළිතුරක් හරියට සපයනකොට මේ ආගමේ මූලයෙන් කියන පිළිතුර දෙපැත්තටම යොමු කරන්න පුළුවන්. සංස්කෘත නාට්‍ය කලාව විතරක් නෙවෙයි ලෝකයේ සෑම නාට්‍ය කලාවකම. ජපන් නාට්‍ය කලාව බලන්න, මධ්‍යකාලීන යුගයේ නාට්‍ය කලාව බලන්න. ආගමික සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා ඊට පැහැදිලිව මේක වෙනස හැටියට දකින්න ඕනේ. ඒ ආගමික පසුබිමක් මූලයක් මත ගොඩ නැගුණා නම් ඒ මූලය මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති සංස්කෘත නාට්‍ය කලාවේ ආගමික මූලය පැහැදිලි වුණා නම් මේ ඩිතිරම් ගායනා කියන එක දියොනීසස් වෙනුවෙන් ගුණ ගායනා කරා. ඔබට ඉතිහාසය අධ්‍යයනය කරලා බලනකොට පේනවා 50 දෙනෙකුගෙන් යුක්ත වූ ගාන වෘන්දයක්. තෙස්පීස් කියන නැත්නම් නළුවාට කියන අන්වර්ථ නාමයෙන් තෙස්පීස් තමයි පළවෙනි නළුවා කියලා. මේ ග්‍රීක නාට්‍ය ප්‍රභවය සම්බන්ධයෙන් කතා කරනකොට අපිට දැනගන්න ලැබෙනවා. ඒතර ඒ දියොනීසස් වන්දනය නැත්නම් ඩිතිරම්බය කියලා කියන්නේ දියොනීසස්ට යොදන අන්වර්ථ 나මයක්. මිදි අස්වැන්නට මිදිවලට නේ. ඉතින් මේ දියොනීසස් වන්දනයේ මූලික කරගෙන ග්‍රීක කේදාන්තය බිහිවීම සම්බන්ධයෙන්ුත් ඒ වගේම සුඛාන්තය බිහිවීම සම්බන්ධයෙන්ුත් ඒ තෙවැනි නාට්‍ය ප්‍රභේදය වෙන සැට නාට්‍ය සම්බන්ධයෙන්ුත් ඉතා පැහැදිලි මූලයන් මූලාශ්‍රයන් තියෙනවා. සැටවරුන් කියන්නේ අර්ධන මානව අර්ධ සත්වනේ. මේ සැටවරුන් හැටියට රැඳගෙන ගියා කියලා කියනවා. දැන් ඒ ආගම ප්‍රභවය පැහැදිලිව එතනින් තමයි පටන් ගන්න. ඒතර මේ දෙක අතර සමානතාවයක් තියෙනවා විග්‍රහයේදී. හැබැයි මේක පැහැදිලිව වෙන් කරලා ලියාගන්න දැනගන්න ඕනේ. දැන් අපිට ඉතාම වැදගත් වෙනවා කිරි ප්‍රශ්නවලදී මේ වගේම මම හිතන්නේ විහුගත රචනා ප්‍රශ්න වලට වඩා මේ නාට්‍ය කරුවන් පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම අපිට පැහැදිලිවම පළවෙනි සියවස වෙනකොට අශ්වඝෝෂ තමයි අශ්වඝෝෂ කියන නාට්‍යකරුවා තමයි සාරිපුත්‍රකරණය කියන නාට්‍ය මුලින්ම අපිට හමු වෙන්නේ පළවෙනි සියවසේ. ඒතර ඔයාලා කිරි ප්‍රශ්න වලදී ඒ බහුවර්ණ ප්‍රශ්න වලදී විවිධ ආකාරයෙන් ප්‍රශ්න අහනවා. එතකොට මේ නාට්‍ය කීපයක් දීලා අහනවා. දැන් සාකුන්තලය, මැටි කරත්තය, නැත්නම් තවත් නාට්‍ය කීපයක් දීලා සාරිපුත්‍රකරණය කියන නාට්‍යයක් දීලා මේ නාට්‍ය රචකයා සාරිපුත්‍රකරණයේ නාට්‍ය රචකයා වෙන්නම නැත්නම් අශ්වඝෝෂයන් විසින් රචිත නාට්‍ය මොකක්ද කියලා අහන්න පුළුවන්. ඒ වගේ ඔයාලා අවධානය යොමු කරන්න මේ පාඩම් මාලාවේදී මේ අය සියල්ලම විග්‍රහ කරන්න විශාල කාලයක් වැය වෙනවා. ඒ වුණත් මේ සැලැස්ම තුල මේ ඉදිරිපත් කිරීම තුළ විශේෂයෙන් මහාචාර්ය වෝල්ටර් මාර්සිං මහත්මයාගේ දේශනවලදී ඔහු විසින් අධ්‍යයනය කරපු කරුණු කාරණා වලින් සකසාගත් එකක් මේක. ඒවා ඉතා පැහැදිලි නිවැරදි තොරතුරු තියෙන්නේ. එහෙනම් මුල්ම නාට්‍යකරුවා හැටියට අපිට අහුවෙන්නේ අශ්වඝෝෂයන්. ඒ විදිහට භාෂ තුන්වෙනි සියවසේ. ඔහුගේ නාටක අපිට ගණනාවක් මෙතෙන්දී හම්බ වෙනවා. ප්‍රතිභා නාටක, අභිෂේක නාටක, අවිමාරක, බාලචරිත, ස්වප්න වාසෝ දත්තා, ප්‍රතිඥා යව්ගදරායන වගේ නාට්‍ය ගණනාවක් අපිට හමු වෙනවා. ඊළඟ භාන. ඊළඟ විශේෂයෙන් වැදගත් වෙනවා අපිට මේ කාලිදාස සහ සුද්‍රක කියන නාට්‍යකරුවා. මෙතන මේ නාට්‍යකරුවන් තමයි සංස්කෘත නාට්‍ය කලාව පිළිබඳ හැදෑරීමේදී විශේෂ අවධානයක් යොමු කරන්නේ. බලන්න කාලිදාසයන් විශිෂ්ට නාට්‍යකරුවෙක් ಭಾರತේ. ඔහු විසින් රචිත නාට්‍ය ගත්තා මාලවිකාග්නිමිත්‍ර, වික්‍රමෝර්ෂය, අභිඥාන ශාකුන්තලය. දුෂ්යන්ත වෙන්න ඕනේ. සුද්‍රකගේ නාට්‍ය තුලින් උසස්ම සහ එකම නාට්‍ය සහ ඉතා විශිෂ්ට සමාජ නාට්‍යයක් හැටියට අපිට හමු වෙනවා මෘච්ඡ කටිකාව. දැන් මෘච්ඡ කටිකේ නැත්නම් මැටි කරත්තය කියලා කියනවා. ඊළඟ ශ්‍රී හර්ෂ තමයි මම හිතන්නේ වැදගත්ම නාට්‍යකරුවා බවට පත් වෙන්නේ. ශ්‍රී හර්ෂගේ නාට්‍ය ගත්තාම 7 වෙනි සියවසේ ඔහුගේ නාට්‍ය පියදර්ශිකා රත්නාවලී නාගානන්ද අතුරින් විශිෂ්ටම නාට්‍ය කෘතිය හැටියට රැකෙනවා රත්නාවලී. මේ විදිහටම භවභූති, විශාක දත්ත, වටනාරායන, රාජසේකර වැනි නාට්‍යකරුවන් තමයි අපිට සංස්කෘත නාට්‍ය ඉතිහාසය තුල හදාරීමේදී අවධානය යොමු කරන්න ඕන නාට්‍යකරුවන්. උසස් පෙළ විෂය නිර්දේශ යටතේ වැඩි අවධානයක් යොමු කරනවා සුද්‍රකගේ මැටි කරත්තේ නාට්‍යයත්, විශේෂයෙන්ම හර්ෂදේවගේ රත්නාවලී නාට්‍යයත්, කාලිදාසයන්ගේ අභිඥාන ශාකුන්තල නාට්‍යයත්. ඒතර මේ නාට්‍ය ත්‍රිත්වයම
ඒ නාට්‍යකරුවන්ගේ විශිෂ්ට පරිකල්පන ශක්තිය, ඔවුන්ගේ කවිත්වය සහ ඒ නාට්‍ය කලාව පිළිබඳ තිබුණු අවබෝධය මනාව පිළිබිඹු කරන නාට්‍ය කෘතීන් තුනක්. ඒ නිසා අනික් පැත්තෙන් වැදගත් වෙන මේ නාට්‍ය කෘතීන් තුනම පදනම් කරගන්නා කතා පුවත අපූර්ව ආකාරයෙන් නිර්මාණය කරන විතරක් නෙවෙයි. දැන් රත්නාවල නාට්‍යකරුවා මම කලින් සඳහන් කරා ಭಾರತමුලගේ නාට්‍ය ශාස්ත්‍රයේ න්‍යායික સિદ્ધාන්ත ඉතාම හොඳින් අනුගමනය කරනවා. අභිඥාන ශාකුන්තලය සංස්කෘත නාට්‍ය කලාව ඒ නාට්‍ය අතුරින් විතරක් නෙමෙයි පෙරදිග නාට්‍ය කලාව අතුරින් විතර නෙමෙයි කවිත්වයෙන් ඉතාම විශිෂ්ට අනුන නාට්‍යයක් හැටියට සැලකනවා. ඒ නිසා මම හිතන්නේ මේ නාට්‍ය කෘති කිහිපෙම අපගේ අවධානයට යොමු වෙන්න ඕනයි. මොකද මේ නාට්‍ය කෘති ඇසුරෙන් අපිට පිළිතුරු ලියන්න සිද්ධ වෙනවා, නිදර්ශන සපයන්න වෙනවා න්‍යායාත්මක කරුණු හැදෑරීමේදී. එහෙනම් අපේ අවධානය යොමු වන්නේ තාම වැදගත්ම විෂය මාතෘකාවක් වෙනුවෙන්. ඒ තමයි සංස්කෘත නාට්‍ය හා සම්බන්ධ න්‍යායාත්මක පදනම අධ්‍යයනය කිරීම. මේක ඉතා පහසු කටයුත්තක් නෙවෙයි. හැබැයි පහසු කර ගැනීම අපගේ තියෙන කැපවීම මහන්සිය මත සිදුවෙන එකක්. එනිසා මම මේ පෙළගස්වන කරුණු කාරණා පිළිබඳ සැලකිල්ලක් දක්වනකොට මේ ගැඹුරු විශේෂ ශාස්ත්‍රය ඉතාම හොඳින් ඉතාම කැමැත්තෙන් අධ්‍යයනය කරන්න මගක් මම සපයලා දෙන්න. අපි මුලින්ම දැනගන්න ඕන සංස්කෘත නාට්‍ය පිටපතක් කියන්නේ ඉතා පැහැදිලිවම උසස් සාහිත්‍ය කෘතියක්. එය කියවා වුණත් රසයක් ලබන්න පුළුවන්. ඒ ලබන හැටි සම්පූර්ණ රසය නොවුනත් කවිත්වයෙන් අනුන නාට්‍යයන්. අභිඥාන ශාකුන්තලයේ වගේ නාට්‍යයක් ගත්තාම මම හිතන්නේ කියවීමෙන් පවා කිසියම් රසයක් ලැබෙනවා. ඉතින් මේ නාට්‍ය කලාව හැඳින්වෙන්නේ දෘශ්‍ය කාව්‍ය කියලා. ඒක අදහස් කරේ කියවා රසමදී ඇති කෘතියක්, කාව්‍යයක්. ඒ වගේම මේ ප්‍රේක්ෂකයන්ගේ ඇස් සමුවේ ඉදිරිපත් කළ හැකි නිර්මාණයක්. දෘශ්‍ය කියලා කිව්වේ ඒකයි. ಭಾರತೀಯ විද්වතුන් මේක පෙන්වනවා. ඉතින් තා පැහැදිලිව ಭಾರತೀಯ නාට්‍ය කලාව පිළිබඳව දෘශ්‍ය කාව්‍යයක් කියන්නේ අදහස් කරන්නේ මොකක්ද කියන එකකින්. ශ්‍රව්‍ය පක්ෂය නියෝජනය වෙන්නේ නැහැ කියලා අදහස් කරන්න තුින්න එපා. දෘශ්‍ය ශ්‍රව්‍ය දෙකම නාට්‍ය කලාව නියෝජනය කරන එක. ඒ නිසා ಭಾರತೀಯ විද්වතුන් මේ නාට්‍ය හැඳින්වීමේ දෘශ්‍ය කාව්‍යයක් කියලා කියන එකේ අර්ථය ඔබට දැන් පැහැදිලි ඇති. මේක තමයි සංස්කෘත නාට්‍ය සම්ප්‍රදාය අධ්‍යයනය කිරීමේදී ඉතාම වැදගත්ම මූල සාධකයන් හැටියට අපි අවධානය යොමු කරන්න ඕනේ. දැන් වාක්‍ය රසාත්මකං කාව්‍යයන්. මේක රසය ආත්ම කරගත් වාක්‍ය හැටියට විශ්වනාථයන් පෙන්වා දෙනවා. මේ කාව්‍ය කොටස් දෙකකට බෙදෙනවා. ශ්‍රව්‍ය කාව්‍ය, දෘශ්‍ය කාව්‍ය. කියවීමෙන් හෝ අනිකකු කියවනු ඇසීමෙන් රස විඳීමට සුසු කාව්‍ය හැටියට පෙන්වා දීලා තියෙනවා. දෘශ්‍ය කාව්‍ය ඇසෙන් බලා රස විඳීමට නිරූපණය කරන දෙයක් හැටියට සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ දෘශ්‍ය කාව්‍ය රූපක හැටියට උපරූපක හැටියට බෙදලා තියෙනවා. ඔය රූපක කියන එක කොටස් තුනකට බෙදෙනවා. මෙන්න මේ කොටස් තුන තමයි ප්‍රධාන නිග්ගල් තුන හැටියට සංස්කෘත නාට්‍යයේ පදනම හැටියට දක්වන්නේ. එහෙනම් ඔබ ඉතා පැහැදිලිව තේරුම් ගන්න ඕන දෙයක් තමයි සංස්කෘත නාට්‍ය කලාව සම්බන්ධයෙන් න්‍යායික ප්‍රශ්න පිළිබඳ පිළිතුරු ලිවීමේදී මෙන්න මේ ප්‍රධාන පදනම් තුන නැත්නම් ඒ රඳාපවත්නා සංස්කෘත නාට්‍ය රඳාපවත්නා ප්‍රධාන සාධක ත්‍රිත්වය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ සාධක ත්‍රිත්වයෙන් පිටස්තරව මේක සිද්ධ වෙන්නේ නැහැ. අපි පැහැදිලි කරගමු වස්තුව, නේත්‍රු, රස කියන එක සම්බන්ධයෙන් අපිට න්‍යායිකව කොහොමද විභාගයට මුහුණ දිය හැකි ප්‍රශ්නත් එක්කම අපි සාකච්ඡා කරමු මින් ඉදිරියට. දැන් බලන්න සංස්කෘත නාට්‍ය කෘතියක ඉතා වැදගත් වන්නේ අංගය වෙන්නේ නාට්‍ය වස්තුව. දැන් ඔබ ග්‍රීක නාට්‍ය කලාව සම්බන්ධයෙන් කතා කරනකොට අධ්‍යයනය කරනකොට පැහැදිලි නැති ඉංග්‍රීසියෙන් ප්ලොට් කියලා කියනවානේ. කතා වින්‍යාසය කියලා කියනවා. ඇරිස්ටෝටල් පෙන්වා දීලා තියෙනවා අංග 6ක්. ඒනොත් නාට්‍යයේ ආත්මය හැටියට දක්වන්නේ මොකද්ද? කතා වින්‍යාසයනේ. සිද්ධි ගැලපීමේ පිළිවෙල. ඊඩිපස් නාට්‍ය සඳහා පදනම් වෙච්ච පුරාණෝක්තිය සොෆෝක්ලිස් හරි අපූර්ව ආකාරයෙන් ගලපනවා. දැන් ಭಾರತೀಯ නාට්‍ය සම්ප්‍රදායේ වැදගත් වෙන කතාවස්තු. මේ කතාවස්තුවේ ඉතිවෘත්තය කියලා කියනවා. අපි ඒක තේරුම් ගමු. ඒකේ දෙවැන්න නේත්‍රු කතා නායකයා සම්බන්ධ නැත්නම් කවියා විසින් තෝරාගනු ලබන කතා පුවත අනුව කතා නායක නායිකාවන්ගේ ස්වභාවයේ තීරණය වෙනවා සෑම සංස්කෘත නාට්‍යයකම.
ඊළඟට ඊටම වැදගත් වෙනවා රස වර්ධනය. තුරුදෙන පරිදි කතා නායකයාගේ චරිතය නිරූපණය කිරීම නැත්නම් ගලපා ගැනීමට කවියාට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. සංස්කෘත නාට්‍යයක පරම නිෂ්ඨාව හැටියට සලකන්නේ රස. දැන් බලන්න ඔයාලට ග්‍රීක නාට්‍ය කලාවත් එක්ක සංසන්දනය කරනකොට කැතැසිස් කියන එක, භාව විශෝධනය කියන එක නේ. මෙන්න මේ කාරණේ හොඳට මතක තියාගන්න. මේ නාට්‍ය භූගෝලීය වශයෙන් කොයිතරම් දුරස්ත වුණත් මේ නිර්මාණකරුවන් මේ නාට්‍ය අද අබුහන්දන නාට්‍ය ශානර නැත්නම් ශාන්රේ කියන ප්‍රංශ වචනේ නාට්‍ය ප්‍රභේදයක් හැටියට කලා මාධ්‍යයක් හැටියට නාට්‍ය කලාව ග්‍රීකයේ බෙහෙ වුණත් සංස්කෘතයේ පෙරදිග බෙහෙ වුණත් ජපානයේ බෙහෙ වුණත් බලන්න මේ තියෙන ඥාතිත්වයේ අන්තර් සම්බන්ධතාවය කතා පොතක් කියා දීම නාට්‍යයක් නෙවෙයි. කතා පොතක් රඟ දක්වා පෙන්වීම නාට්‍යයක්. සෑම කතා පොතක්ම නාට්‍යයක් සඳහා සුදුසු නොවේ. කතා පොතක් තිබූ පමණින් නාට්‍යයක් බිහි නොවේ. විමර්ශනය කරන්න. සොෆොක්ලිස් කතා පොතක් තිබූ පමණින් නාට්‍යයක් බිහි කරන්නේ නැහැ. ඒ පුරා කතාව ගැලපෙව නාට්‍යයකට ඕන ආකාරයෙන්. ඊළඟට බලන්න අභිඥාන ශාකුන්තලේ මහා භාරතයේ කතා පොත නේ. ඇසුරු කරගෙන ඒවැ කපලා කොටලා ඒවැ තියෙන රස හීන කොටස් කපලා කොටලා අයින් කරලා ඔහුගේ පරිකල්පන ශක්තියෙන් විශිෂ්ට කාව්‍යයක් විශිෂ්ට නාට්‍ය නිර්මාණයක් දෘශ්‍ය කාව්‍යයක් බිහි කරා. ඉතින් මෙවැනි සරල ප්‍රශ්න වලට සෛද්‍යාන්තික ප්‍රශ්න වලට කොයිතරම් මේ විශ්ව නාට්‍ය කලාව හැදෑරීමෙන් ඔබට පිළිතුරු සපයන්න පුළුවන්ද? ඔබට සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මේ නාට්‍ය සම්ප්‍රදාය කතා වස්තුව සම්බන්ධයෙන් වැදගත් කාරණයක් මම ඔබට පැහැදිලි කරේ. මේ හැම කාරණයක්ම ඒ නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳ අධ්‍යයනය කිරීමට පමණක් සීමා කරන්න එපා ඔබ. ඔබගේ දැනුම ව්‍යාප්ත කරන්න. ඔබගේ දැනුම අනිත් ප්‍රශ්න වලට පිළිතුරු ලැබීමට ආධාරකයක් කරගන්න. එහෙනම් සරල සෛද්‍යාන්තික ප්‍රශ්න වලට හොඳ පිළිතුරක් ලියන්න මේ මහා නාට්‍ය සම්ප්‍රදායන්ගෙන් ඕනෑතරම් නිදර්ශන තිබෙනවා. මේක තමයි අපි කියන්නේ විභාවානුභාව, ව්‍යභිචාරී භාව, සංයෝගාත් රස නිෂ්පත්ති. සංස්කෘත නාට්‍යයක කතා වස්තුව නේත්‍රෝගේ නැත්තම් කතා නායකයාගේ අභිමතාර්ථය නැත්තම් ඔහුගේ අරමුණ ඉටු වෙන ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ ඉතා පැහැදිලිවම මුඛ්‍ය සහ අනුරස මූලික කොටගෙන. ඒක රසයකට පමණක් සීමා වෙන්නේ නැහැ. අනේ නිසා ಭಾರತೀಯ විචාරකයන් විශේෂයෙන්ම බර්තමුණලා නාට්‍ය ශාස්ත්‍රයේ පෙන්වා දෙලා තිනවා රස සංකල්පය කියලා එකක්. රස සූත්‍රය කියලා එකක්. එහෙනම් ඔබ නාට්‍ය පිටපතක් අධ්‍යයනය කරනකොට නාට්‍ය කෘතියක් ආස්වාදනය කරනකොට නරඹනකොට කියවනකොට එයින් ප්‍රේක්ෂකයාට රසයක් අත්පත් වෙන්නේ ඒ වේදිකාවේ රංගභූමියේ පාත්‍ර වර්ගයා කරන නිරූපණයන් හරහා අපිට ඒ භාව නිරූපණයන් හරහා රස ලැබෙනවා. එහෙනම් සංස්කෘත නාට්‍යයක පරම නිෂ්ඨාව හැටියට සැලකුවේ මේ විභාව, අනුභාව, විවිචාරී භාව කියන මේ භාවයන්ගේ මනා සංකලනය. බර්ධමුණා කියන්නේ හරියට තා රසවත් ව්‍යංජනයක් පිළ කරනවා වගේ. ලුණු අඩු වෙන්නත් බෑ, මිරිස් වැඩි වෙන්නත් බෑ. එහෙම දේවල් තියෙනවනේ රසය. සාමාන්‍ය ජීවිතයේ ආහාර වේලකදී පවා තියෙනවනේ. එහෙනම් හරියට ව්‍යංජනයක් පිළ කරනවා වගේ මේක. මේ රස නැසෙන් නැති ආකාරයෙන් මේ මනාව මේ කතා වස්තුව රසවත් ඉදිරිපත් කරන්න ඕනේ. ප්‍රේක්ෂකයාගේ ඇස් සමුවට ගෙන එන්න ඕනේ. ඒ ගෙන එන්නේ දිනෝදාහක් ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ කවුරුන් විසින්ද? රූපන ශිල්පීන් නළුවන් ප්‍රමුඛ කොටගෙන. අධ්‍යක්ෂවරයා අතර නොහිටින්නට පුළුවන් නේ. අධ්‍යක්ෂවරයා අතර නැහැ. ඒත් අනිකුත් කලා ශිල්පීන්ගේ සහායෙන් මේක වඩා ප්‍රාසංගික කලාවන් අතරේ උසස්ම ප්‍රාසංගික කලාවක් බවට නාට්‍ය කලාවපත් වෙන්නේ මෙන්න මේ සාමූහික ක්‍රියාදාමයේ ඵලයක් හැටියටත් එයින් මේ ඉපැරණි සෛද්ධාන්තිකයන් පැහැදිලි කරපු දේවල් අදත් අපිට වැදගත් වෙනවා. නූතන නාට්‍ය කලාව හැදෑරීමේදී පවා අපි සමහරුන් මේවා වියුක්තව මේවෙන් පරිබාහිරව ගිහින් ඉන්නවා. මම හිතන්නේ ඔබ නාට්‍ය හරං කලාව හැදෑරීම කියන්නේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ පමණක් සීමා වෙන එකක් නෙමෙයි. උසස් පෙළ අධ්‍යයන පමණක් සීමා වෙන එකක් නෙමෙයි. මේක ඉතාම වැදගත් සමාජීය සම්බන්ධතා ගොඩනගන්නත් නිර්මාණකරණයටත් නිර්මාණයේ හදාරමින් පරිශ්‍රණය කරමින් කරනයටත් ඉතාම වැදගත් වෙනවා මේ කරුණු කාරණා විශේෂයෙන්ම මහා නාට්‍ය සම්ප්‍රදායන් නැවත නැවතත් අධ්‍යයනය කිරීම. අපි ඊළඟට අවධානය යොමු කරනවා මේ ප්‍රධාන න්‍යායාත්මක පදනමේ තවත් නාට්‍ය වස්තුව පිළිබඳව විග්‍රහ කිරීමට මේ නාට්‍ය වස්තුව ඉතිවෘත්තය
නැත්නම් ඉති මෙසේ සිදුවේ වෘත්ත. ඒක පැහැදිලි කරනවා නාට්‍ය ශාස්ත්‍රයේ නැත්නම් ಭಾರತೀಯ විද්වතුන් අනුකරණාත්මක ලෙස ඉදිරිපත් කරන කතා පොතේවත් වෘත්තාන්තය. දැන් බලන්න අපේක්ෂිත රස නිෂ්පත්තියට උචිත වන අයුරින්. ඒක තාම වැදගත් වෙනවා. අර ප්‍රධාන ලෙග්ගල් තුنين යන්නේ නැහනේ. ප්‍රධාන සාධක තුතිත්වයෙන් නාට්‍යයක් යන්නේ නැහැ. අපි උදාහරණයක් ගත්තොත් රත්නාවලි නාටකයේ උදයන සාගරිකා. අතර මේ ප්‍රේම සම්බන්ධතාවයේ ප්‍රේමයේ හටගෙන විවිධ බාධක මැද මොකද සංස්කෘත නාට්‍ය කියන්නේ සුඛාන්ත කිව්වට මේකේ ඛේදාන්තයන් තියෙනවා. හැබැයි අවසානයේ කෙලවර වෙන්නේ සුඛාන්තයකින්. ප්‍රීතියකින් කෙලවර වෙන්නේ. අභව්‍ය සිදුවීමකින් හෝ ආකාශමික බලවේගයෙන් හෝ වෙනත් ක්‍රමයකින් මේ දෙදෙනාගේ නැත්නම් නේත්‍රූගේ කතා නායක නායිකාව එක්වීම සිදු වෙනවා. හැබැයි එක්වීම සිදු වෙන්නේ රස නැසෙන ආකාරයෙන් නෙමෙයි. ඊටම රසවත්. ඒ නිසා මේ කතා පුවත අනුකරණාත්මක ලෙස ඉදිරිපත් කරන්න ඕනේ මේ වෘත්තාන්තේ අපේක්ෂිත රස නිෂ්පත්තියට උචිත වන ආකාරයෙන්. කාලිදාසයන්ගේ අභිඥාන ශාකුන්තලයේ කෙරේ අවධානය යොමු කරනකොට දුෂ්යන්තය සහ ශාකුන්තලා අතර මේ ප්‍රේමය සහ විවිධ බාධක මත මේ ප්‍රේමය ඒ විවාහය ඒ වගේම ඔවුන් නැවත වෙන්වීම ඔවුන් නැවත එක්වීම දක්වා වූ මේ අංක 7කින් යුක්ත මේ නාට්‍යයේ රත්නාවලිය අංක 4කින් යුක්ත මේ නාට්‍යයේ මැටිකරත්තේ අංක 10කින් යුක්ත චාරුදත්ත සහ වසන්තසේන අතර සම්බන්ධෙන්නේ. දැන් මේ දේවල් බලන්න හැම දෙයක්ම මේක රස නිෂ්පත්තියට සුදු වෙන ආකාරයෙන් නේත්‍රුගේ කතානායකයාගේ අරමුණු ඵල ප්‍රාප්තියත් එක්කම ප්‍රේක්ෂකයා තුළ රසයක් ජනනය වන ආකාරයෙන් තමයි මේ කතා වස්තුව සකසන්න ඕනේ කියලා නාට්‍ය ශාස්ත්‍රයේ සඳහන් වෙනවා. දැන් ඊළඟට කියනවා මේ සංස්කෘත නාට්‍යයේ තවත් වැදගත් එළඹුමක් මේක. මේ කතා වස්තුව මම මේ ඒ සම්බන්ධයෙන් භාවිත කරන පදානුගත අර්ථ නැත්නම් පාරිභාෂිත පද කීපයක් යොමු කරනවා ඔබට ඉතිවෘත්තය වෘතාන්තය එහෙම නැත්නම් කියනවා නාට්‍යෝචිත රචනය දැන් අපරදිග ਵਿਚාරයේ අපිට හමු වෙනවා ප්ලොට් කියන එක කතා වින්‍යාසය මෙන්න මේ ඉතිවෘත්තය නැත්නම් කතා වස්තුව නැත්නම් බෙදෙනවා ප්‍රධාන කොටස් තුනකට ප්‍රාඛ්‍යාත උත්පාද සහ මිශ්‍ර මේ මූලාශ්‍රයන් අනුව ප්‍රභේද තුනකට බෙදෙන්නේ ඇයි? ඒක තා වැදගත්. දැන් සෑම සංස්කෘත නාට්‍යකරුවෙක්ම නාට්‍ය කරේ සමකාලීන සමාජයේ මූලික කරගෙනම නෙවෙයි. ඔහුගේම නිර්මාණයක් හැටියට නෙවෙයි. ලෝක ඉතිහාසයේ සෑම නාට්‍යයක්ම නිර්මාණය කරනකොට ඒ සමාජ චින්තනයට බොහොම ගරු කරා. මහා භාරතයේ රාමායනයේ ಭಾರತයේ හරිම අනර්ග වස්තුවක් නේ. ඔවුන්ගේ ජාතියේ ඔවුන්ගේ දේශයේ මුදුන් මල්කඩ හැටියට සැලකනවා. මේවා කලාවට බෙහෙවින් බලපානවා. ඒක ග්‍රීක චින්තනය අනුව බලපාන ග්‍රීක සමාජ චින්තනයේ දේවල් තමයි බොහෝ වෙලාවට වැඩිපුරම නිර්මාණයට හසු වුනේ. එමනම් අපිට ඉතා පැහැදිලිව පේනවා මේ ප්‍රාඛ්‍යාත උත්පාද මිශ්‍ර කියලා කිව්වේ නාට්‍යයක් සඳහා ඉපැරණි සංස්කෘත නාට්‍යකරුවන් නිර්මාණයට මූලාශ්‍ර කරගත්තු එහෙම නැත්නම් අධ්‍යක්ීම් කරගත්තු විශේෂකට ගත්තු ශේෂ්ඨ තුනක්. ඒක ප්‍රාඛ්‍යාත කියලා කියන්නේ ඓතිහාසික හෝ මුඛ පරම්පරාගත වෘත්තාන්තයක්. පතල ප්‍රවෘත්තියක් කතාවක්. එහෙම නැත්නම් වීර කාව්‍ය කියලා කියනවා අපි. මහා භාරතයේ රාමායනයේ වීර කාව්‍ය. දැන් හොඳම උදාහරණය තමයි කාලිදාසයන්ගේ අභිඥාන ශාකුන්තලය. ශාකුන්තලය කියන කතා ප්‍රවෘත්තිය මෙහි කොටසක් හැටියට තමයි නිර්මාණය කරන්නේ. රාමායනය අසුරින් කරා නම් ඒකත් ප්‍රාඛ්‍යාත. දැන් ඔයාලා ඇහුවොත් එimhe ප්‍රාඛ්‍යාත කතා වස්තුවකට ඇතුළත් නොවන්නේ මින් කුමක්ද කියලා. කෙටි ප්‍රශ්නයක් ආවොත් කල්පනා කරගෙන ඉන්න වෙලාවක් නේ. ප්‍රාඛ්‍යාත කතා වස්තුවක් යන්නෙන් අදහස් කරන්නේ කියලා කිව්වොත් එimhe කවියා විසින්ම කරන නිර්මාණයක් ය. පිළිතුරු කීපයක් දෙන්න පුළුවන්. ඓතිහාසික කතා පොතක් ඇසුරින් කරන නිර්මාණයක් ය. නැත්තම් කොටස් දෙකක් එකතු කරලා හරි උත්තරේ ලියන්න වෙනවා. ඉතින් ඔයගේ වෙලාවට අවධානය යොමු කරන්න ඕනේ. නැත්තම් මේ දෙකේම එකතුවක්ද? හරි පිළිතුර මොකක්ද කියන එක තමන්ගේ මනස නිර්මාණය වෙනවා. එහෙනම් ඒක ඓතිහාසික මහා කාව්‍ය ඉතිහාසයෙන් සකස් කරගත් එකක්. රාමායනයේ බෘහත් කතා නැත්නම් ඓතිහාසික ප්‍රවෘත්ති වස්තු විශේෂ කරගන්නවා. උත්පාද කියලා කියන්නේ කවියාගේම නැත්නම් ඔහු විසින්ම කරනු ලබන නිර්මාණයක්. මැටිකරත්තේ මාලතීමාන මැටිකරත්තේ කියන නාට්‍ය සමකාලීන ಭಾರತೀಯ සමාජයේ මූලික කරගන්නවා. ඔබට අහන්න පුළුවන් රත්නාවලිය එහෙම නොවෙන්නේ නැද්ද කියන එක. නෑ. උගාක් මේවා රාජාණ්ඩු සමවල ලියවෙන්නේ. මේ රාජාණ්ඩු සමවල ලියවෙන නාට්‍ය හැටියට මේ නාට්‍යවල විශේෂයෙන්ම වස්තු විශේෂ ගත්තාම ඒ
රාජකීය ජීවිතය පිළිබඳව ඔවුන්ගේ සුඛෝභෝගී ජීවිතය පිළිබඳව බොහෝ දේවල් තිබෙනවා. හැබැයි මැටි කරත්තේ කියන්නේ ඊට වඩා වෙනස්ව ගිය සමාජ නාට්‍යයක්. දැන් බලන්න ඔබේ අවධානය යොමු කරනවා සංස්කෘත නාට්‍ය සම්බන්ධයෙන් ගත්තාම මේක ඉතිහාසයේ ඉන්දියාව නියෝජනය කරන්න ඕනක් කියන එක මතවාදයක් තියෙනවා. මෙන්න සංස්කෘත නාට්‍යයේ තම වැදගත්ම සාධක දෙකක්. මේ ඉතිවෘත්තයේ බෙදෙනවා අධිකාරික හා මේක විභාගයේදී නිරන්තරයෙන් ලැබෙන එකක් වගේම සංස්කෘත නාට්‍ය කතාවස්තුවේ තියෙන මූලික ලක්ෂණ පිළිබඳව අධ්‍යයනය කරනකොට මේ අධිකාරික ප්‍රාසායනික නියෝජනය පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. අධිකාරිකයන් ප්‍රධාන කතා පුවත. උදාහරණ ගත්තොත් මේ කතා පුවතට ඇතුළත් වෙන කතා නායකයාගේ කාර්ය හා සම්බන්ධ ක්‍රියාවලිය. ප්‍රාසායනික කියන්නේ ඊට ආලෝකය සපයන එකක්. ඒකින්ද ඔබට පැහැදිලිව පේනවා ඇති මේ දේවල් සටහන් කර ගැනීමෙන් ඔයාලට තවදුරටත් අධ්‍යයනය කරන්න පුළුවන්. ඊට උදාහරණ මම සපයලා තියෙනවා. ප්‍රධාන කතානායකයාගේ ස්ථාර්ථය සිද්ධ වෙනවා නම් ඒක අධිකාරිකය කියලා හැදෙනවා. මේන් ප්ලොට්, ප්‍රින්සිපල් ප්ලොට් කියලා කිව්වා. සබ් ප්ලොට්. හැබැයි හිතන්න එපා මේක වෙන් කරපු කතා ප්‍රවෘත්ති දෙකක් නෙවෙයි දරුවනේ. මේ අප්‍රධාන කතා පුවත කිව්වේ අධිකාරිකයේ අරමුණ ඉටු කර ගැනීම සඳහා. එහෙම නැත්නම් උදේනහා සාගරිකාගේ අභිමතාර්ථය, දුෂ්යන්ත හෝ ශාකුන්තලාගේ අභිමතාර්ථය, චාරුදත්ත හෝ වසන්තසේනාගේ අභිමතාර්ථය ඉෂ්ට කර ගැනීමට තවත් බොහෝ අය බාධා කරනවා, තවත් බොහෝ අය සහාය වෙනවානේ. දැන් ඔබට අධිකාරික හා ප්‍රාසායනික කතාවස්තුව කියන්නේ මොකක්ද කියන එක මේ කරුණුත් එක්ක පැහැදිලි ඇති. දැන් බලන්න අධිකාරික ඉතිවෘත්තයේ වැදගත්ම සාධක මේක බොහෝ වෙලාවට විභාග වල පිළිතුරු සපයනකොට වැරදි අවබෝධයකින් සාකච්ඡා කරන එක. මෙන්න මේ කතා ප්‍රවෘත්තියේ ප්‍රධාන කොටස් කීපයකට බෙදෙනවා. අධිකාරික ඉතිවෘත්තයේ බීජ බින්දු කාර්ය කියන කොටස්. අපි උගාක් දුර මේ සම්බන්ධ විෂය ග්‍රන්ථවල ඇතැම් මහාචාර්යවරුන්ගේ කෘති වලට හැරෙනකොට සමහර ග්‍රන්ථවල මේවා වෙන් කිරීම පිළිබඳ ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. මේක නිවැරදිව අධ්‍යයනය කර ගන්න ඕන පිටපත් ඇසුරින්. මේ අධිකාරික කතා වෘත්තය බීජ බින්දු කාර්ය කියලා අංගත්‍රයකින් සමන්විත වෙනවා. ප්‍රාසාංගික ඉතිවෘත්තයේ පතාකා ප්‍රක්‍රිය කියනවා. මේ කොටස් පහම එකතු කරාම බීජ බින්දු පතාකා ප්‍රක්‍රිය කියන අංග පහ කියලා අපි හඳුන්වනවා. ඉතින් ඔබගේ විෂය නිර්දේශවල ඉතාම පැහැදිලිව තියෙනවා මේ කතා වස්තුවේ මේ තියෙන පංචවිධ අංග පිළිබඳව අවබෝධයක් තබාගෙන විභාගයට යා යුතුයි කියන එක ඉතාම නිවැරදිව අවබෝධ කරගන්න ඕන දෙයක්. මේ පංචවිධ හඳුන්වනවා නමකින් අර්ථ ප්‍රකෘති කියලා. ප්‍රශ්නයක් ඔබට කියනවා. අධිකාරික කතාවස්තුව සහ ප්‍රාසායනික කතාවස්තුවේ කතානායකයාට හිමි ස්ථානය කුමක්ද? ඔව් ඒක තාම වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් බොහෝ අය පැහැදිලි කරනවා මේ අධිකාරික කිව්වහම ප්‍රාසායනික කිව්වහම මේ කතා කොටස් දෙකක් කියලා. නෑ අර ප්‍රාක්‍යාත උත්පාද මිශ්‍ර කියන කතාවස්තුන්ගෙන් මූලාශ්‍ර කරගන්න කතා පුවතක මම කියන්නේ වස්තුව නේතෘ කෙනෙක් කතානායක නායිකාවක් ඉන්නවානේ. මේ කතානායක නායිකාවගේ අරමුණ තමයි කෙසේ හෝ සිදු වෙන්නේ. අනෙක් අයගේ අභිප්‍රායන් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ කතානායක නායිකාගේ අභිප්‍රාය සිද්ධ වෙනකොට ඒකට උදව් සපයන අය ඉන්න ඕනේ. එහෙනම් තාම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ දැන් තමයි අධිකාරිකේ නියෝජනය කරන්නේ ප්‍රධාන කතානායක නායිකාවන්. ඊට සහාය වන්නේ ප්‍රාසාංගික. එහෙනම් ප්‍රාසාංගිකේ ප්‍රධාන නේතෘගේ සංසිද්ධීන් අභිප්‍රායන් නැහැ. ප්‍රාසාංගිකවත් කවදාවත් ප්‍රාසාංගික නියෝජනය කරන නිපුණිකා සුසංගතා කාංචනමාලා විදූෂක යාළගේ අභිප්‍රායන් මේකේ සිද්ධ වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක ඊටාම හොඳින් පැහැදිලි කරනවා අර්ථ ප්‍රකෘති බීජ බින්දු පතාකාක්කේ ප්‍රකරේ කාර්ය ලක්ෂණං අර්ථ ප්‍රකෘතයන් පංචතා ඒතහාන් ප්‍රකෘතා. මේක තමයි අංග පහ හැටියට සලකන්නේ. මම හිතන්නේ දරුවනේ අද ලැබී තිබෙන කාලයත් එක්ක සාකච්ඡා කරලා බලනකොට මේ නාට්‍යක අර්ථ ප්‍රකෘතේ කියන කතාවස්තුවේ අංග පහ විග්‍රහ කිරීමේදී මේ බීජ බින්දු පතාකා ප්‍රක්‍රිය කාර්ය කියන ලක්ෂණ පිළිබඳව අපි ඊළඟ පාඩමේදී තාම පුළුල් සාකච්ඡා කරන්න පුළුවන් වෙනවා අපිට නිදර්ශනාත්මකව මේ බීජ බින්දු පතාකා ප්‍රක්‍රිය අර්ථ ප්‍රකෘති සහ කාර්ය අවස්ථා පහක් තියෙනවා සංදි අවස්ථා පහක් තියෙනවා අර්ථෝ ප්‍රක්ෂේප පහක් තියෙනවා. මෙන්න මේ පාරිභාෂික පද පහ ඊටාම නිවැරදිව හඳුනා ගැනීම ඔයාලගේ විභාගයේදී ඊටාම හොඳින් නිදර්ශනාත්මක හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. නිර්වුල් වෙනවා නැත්නම් පැටලි සහගතයි. ඒ නිසා මම හිතන්නේ අද දවසේ මේ විෂය මාතෘකාවලදී වැදගත්ම මාතෘකාවක්
ඉදිරිය පිළිබඳව සාකච්ඡා කරන්න ඉඩ තියලා ඔබ සියල්ලගෙන් මම සමු ගන්නවා. ඒ වගේම රූපවාහිනී ජාතික රූපවාහිනී මෙහෙවන අධ්‍යාපනික වැඩසටහනක් හැටියට මෙහෙවන ඉතා වැදගත් වැඩසටහනක් හැටියට මේ ජාතික පාසල වැඩසටහනේදී අද ඔබට අධ්‍යාපන පොදු සාතික පත්‍ර උසස් පෙළ නාට්‍ය අරංකලාව විෂයෙන් යම්කිසි දැනුම් සම්භාරයක් ලැබුවා නම් ඒ අනාගත පරපුර දායද කිරීම ඔබගේ යුතුයකමක් සහ වගකීමක්. අපි ඊළඟ ජාතික පාසලකින් නැවත හමු වෙමින් අද මම ඔබෙන් සමු ගන්නවා. බොහොම ස්තුතියි.